සම්ප සුර නරන් සනහලු දයාවිනි ආලෝකයක් ගන අඳුරට උදාඋනි දෙවියන් පවා පායුගලත් නොවාමිනි පායුග වන්දින් නෙමි සංබුදු රජානිනි තුන් ලොවක් මෙත් සිසිලෙන් සුවපත් කොට වදාළ අංගීරස තථාගත බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. කාරුණික පින්වත, මේ පුණ්‍යවන්ත උදෑසන පොසොන් සඳ නැගී එන දවසක තාම වටින මහ පින්කමකටයි ඔබ සූදානම් වන්නේ. පොසොන් පුර 15ක් පොහොය කියනකොටම අපේ සිතට එන අදහස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මේ බණ ඔබ අසන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසාමයි. මා මේ බණ දෙසන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසාමයි. මිහිඳු මහරහතන් වහන්සේ අපේ ජාතිය අවදි කළා. දහමක් නැතිව මං මුලා වූ අයට නිසි දහම දර්ශනය පෙන්වා දුන්නා. ඒ විතරක් නෙමෙයි, හොඳ සංස්කෘතියක් අපට ලැබෙන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසා. පොසොන් සඳ අර්ථවත් උනේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කරවීම නිසා. ඒ නිසා පින්වත්නි, ජාතියට පන්නරය ලැබුණ, හෙළවාසීන්ට ආලෝකය ලැබුණ මේ වගේ උතුම් පොසොන් පුර 15ක් පොහොය දවසක දවස ආරම්භ කරනකොටම ස්වාධීන රූපවාහිනිය ළඟටම වෙලා බුදු බණ පදයක් සාධු චින්තාවක් සිතට සමීප කරගන්නට ලැබීම මොනතරම් භාග්‍යයක්ද. දවසම පින්වන්ත කරගන්නට පුළුවන් සිත පින්වන්ත වුණොත්. සිත නිතරම බොර වෙන එකක්, සිත නිතරම කැළඹෙන එකක්. ඒ කැළඹෙන බොර වෙන දුහන පනින දඟලන සිත අපට පුළුවන් නම් සංසුන් කරගන්න, අපට පුළුවන් නම් පරිශුද්ධ කරගන්නට, අපට පුළුවන් නම් ඒ ධාවනේ නතර කරගන්න. ඒකම තමයි සැනසීමට, සිහිල් වීමට පාර වන්නේ. ඒ මාර්ගය තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපට කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේත් කියලා දුන්නේ දහමමයි. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතීයති සෝ ඉමං ලෝකං පබාසේති අබ්බා මුත්තෝ වචන්දිමා. බලන්න පින්වත්නි, මේ පොහොය දවසක අර සඳ, ඒ සඳට මොන කරදර තිබුණාද, මොනතරම් බාධක තිබුණාද. සඳ සමහර වෙලාවට වලාකුලින් වහනවා. සඳ වසාගත්තහම උදා වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ. හැබැයි පුර පොය දවසක නම් ඒ ඝන, ඒ රළු, ඒ තද ඝන වලාකුළු බිඳගෙන දෙබෑ කරගෙන පුන් සඳ මෝදු වෙනවාමයි. අද රාත්‍රියත් අහස බලන්න පොසොන් සඳෙන් මුළු හෙළ දීපයම
ආලෝක වෙනවා හරීම අසිරිවන්. මෙන්න මේ වගේ තමයි යම්කිසි කෙනෙකුට පුළුවන් නම් අර ගාථා අවවාදීම තියෙනවා. අඳුරු වෙන සිත, බොර වෙන සිත, දඟලන සිත, එහෙමෙහි පනින සිත පින්වත්නි දියෙන් ගොඩලු මාළුවෙක් වගේ මේ සිත නිතරම සැලෙනවා. බොහෝම චපලයි. චපල සැලෙන්න, දඟලන, දුවන, පනින මේ සිත එක්තැන් කොට ඒ වගේම පාපය යටකොට පවිටු සිතුවිලි යටකොට මෙන්න මේ වගේ උදාර සිතුවිලි, දහම් සිතුවිලි, තුනුරුවන් පිළිබඳව සිතුවිල්ල මේ සිතට ගන්න පුළුවන් නම් අන්න එයාමයි ගන්න තද්ද රළු වලාකුළු කඩා බිඳගෙන පුරපසළොස්සක් පොහොයේ හඳ බබලන්න වගේ පලාතම ඒකාලෝක කරන්න වගේ අපිත් සැනසෙන නිවෙන මාර්ගයට පත්වන්නේ සිත බලවත් කරගෙන සිත ආලෝකමත් කරගෙන අපටත් පුළුවන් රහතුන්ගේ සහව්‍යතාවේ ලබන්න. අන්න ඒ ගමන යන්නටයි මිහිඳු මහරහතන් වහන්සේ අපට මඟ කියා දුන්නේ. ඒ සඳහා පින්වත්නි සිත සංවර වෙනවා වගේම කයත් සංවර වෙන්න ඕන. කය සංවර වෙනවා වගේම වචනයත් සංවර කර ගන්න ඕන. අද පොසොන් පුර 15ක් පොහොය දවසේ එක පියවරකින් හරි ඔබේ ජීවිතය උදාර බවට පත් කර ගන්න නම් තුන් දොර ගැන හිතන්න. ඒ ద్వාරත්‍රේ සංවර කරගන්න ඒක මහත් ශාන්තිය බවට පත්වේවි. පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ දෙසපු බණ ඒ ධර්මයේ තුල තිබුණේ මරුණට පස්සේ සුවපත් වෙන ක්‍රමයේ විතරක් නෙමෙයි. පරලොව සුවපත් කරන ක්‍රමයේ විතරක් නෙමෙයි. මේ දිනදා ජීවිතයක් ගත කරන ඔබට අපට කාටත් මේ ජීවිතේ ශාන්තිමත් කරගන්න උන්වහන්සේ ගොඩාක් කරුණු කියලා දුන්නා. ඒ ධර්මයේ අතර බලන්න මේ ගරාවාස ධර්ම ගිහි ගිහි වසන අයට ඒ ගිහිගය ගිනි ගොඩක් බවට පත් කරගන්නේ නැතිව ගිනි නිවාගෙන සිහිල් කරගෙන යන්නට හරිම වටිනවා. ඒ නිසා ඒ ගැන පුංචි කරුණු ටිකක් ලැබෙන වෙලාවෙන් අපි කතා කරමු. යස්සේතේ චතුරෝ ධම්මා සද්ධස්ස ඝර වේසිනෝ සච්ඡං ධම්මෝ දිති චාගෝ සවේ පෙච්චන සෝචති. මේ ගරාවාස ධර්ම හතර යම්කිසි කෙනෙක් පුහුණු කරනවා නම් එයා මේ ලෝකෙ බොහෝම සතුටින් ජීවත් වෙන කෙනෙක්. ගිහිවත් ඇන්දත් සතුටින් ඉන්න පුළුවන්. සුවපත්ව ඉන්න පුළුවන්. සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. මනස සංසුන් කරගන්න පුළුවන්. ඒක පුංචි දරුවෙකුට වුණත්, ඉගෙන ගන්න දුවෙකුට පුතෙකුට වුණත්, තරුණයෙකුට, තරුණියකට වුණත්, වැඩිමහලු කෙනෙකුට වුණත් හරිම වටිනවා මේ ගරා වාස ධර්ම. මොනවද? යස්සීති චතුරෝ ධම්මා සද්ධස්ස ඝර වේසිනම්. හතරයි ගිහිගේ වසන අයට සැලකිල්ල දක්වන්න අවශ්‍ය සුවපත් වෙන්න. සච්ඡං ධම්මෝ දිති චාගුම්. සච්ඡං කිව්වේ සත්‍යවාදී බව. සච්ඡං ධම්මෝ ඒ වගේම හොඳට ඔරොත්තු දෙන බව. දැරීමක් ඇති බව හරිම වටිනවා. දිති ධෛර්යය, ඡාගු පරිත්‍යාගී බව. බලන්න මේ කරුණු හතර තියෙනවනම් කෙනෙක් ජනප්‍රිය බවට පත් වෙනවා. එයා බොහෝම කීර්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. අනතුරු වලින් මිදෙන කෙනෙක් බවට පත් වෙනවා. විපත්ති වලින් මිදෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒව තමයි ගරාවාස ධර්මවල ප්‍රතිඵල. පින්වත්නි මේ කියන කරුණු හතර සච්ඡං සත්‍ය, ධම්මෝ දැරීම, ධර්මකාමී චරණයයි, දිති ධෛර්යය, ඒ වගේම පින්වත්නි
චාගු ඒ කියන්නේ පරිත්‍යාගය. මම ඔබට පුංචි සෙන් කතාවක් මෙතනට ගේන්නම්. මේ දැරීම කියන එක අපට තියෙන්න ඕන. පින්වත්නි, දැරීම සොයන්න හොඳම අවස්ථාව තමයි විපත්තියකට මුහුණ දුන්න අවස්ථාව. ඇත්තටම අපේ ළඟ ධර්මයේ තියෙනවද කියලා මැනගන්න හොඳම වෙලාවයි. මේ සෙන් කතාවට අනුව ඒ සෙන්නාරාමයට විශාල පිරිසක් එනවා බුදු බණ අහන්න. සෙන්නාරාමයට මෙහිම පිරිස එනකොට කොහේදෝ යන තරුණයෙකුයි තරුණියකයි සම්බන්ධතාවයක් ඇති වුණා. මේ සම්බන්ධතාවය නිසා අර තරුණියට දරුවෙක් කුසේ පිහිටියා. තරුණයා බය වුණා. එයා වෙන පළාතකට පැනලා ගියා. දැන් අර කුස ටික ටික වැඩි එනකොට තරුණියට කියා ගන්න දෙයක් නැහැ. අම්මලා අහනවා මේක උනේ කොහොමද? පවුලේ ඥාතින් අහනවා. පස්සේ එකපාරටම අර තරුණිය දීපු උත්තරේ බලන්නකෝ. හැමදේම බේරෙවට කිව්වා වගේ. මොකද්ද කිව්වේ? හාමුදුරුවෝ තමයි සෙන්නාරාමි වග කියන්න ඕන. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන එක ඇත්තටම මිනිස්සු කොහොම විශ්වාස කළා. එහෙමද? ඒකත් එහෙමද? මිනිස්සු පින්වත්නි පන්සල වට කළා. මෙන්න මේ වෙලාවේදී අර උපස්ථාන කරන්න හිටපු උපස්ථායකයා ඇබිත්තිය එයා ඇවිදින්න කිව්වා, නායක හාමුදුරුවනි, මහා ප්‍රශ්නය අර තරුණියකට කුසක් පිහිටලා කියන්නේ වග කියන්න ඕන ඔබ වහන්සේට. ස්වාමින් වහන්සේ කිසි කලබලයක් නැහැ. මොන තරම් දැරීමක්ද? උන්වහන්සේ හිස අත ගාලා කීව එක වචනයයි, ඒකත් එහෙමද? වග කියන්න ඕනේ කිව්වහම ඒකත් එහෙමද කියන වචනේ විතරයි පිට කළේ. ඒ ඇබිත්තිය බැලුවා මේ දීපු උත්තරේ හැටිද? හාමුදුරුවනේ එක රෝම කූපයක් තරම්වත් ගණන් ගත්තේ. මෙන්න බලනකොට මිනිස්සු පන්සලම වට කරලා බලන්න. ඇබිත්තිය දුවගෙන ඇවිල්ලා කිව්වා, හාමුදුරුවෝ එළියට නම් යන්න එපා. මුළු පන්සල වටේම මිනිස්සු වට කරලා දවස් ගණනක්. ස්වාමින් වහන්සේ කිසි කලබලයක් නැහැ. ඉබේම කියවෙච්ච වචනේ ඒකත් එහෙමද? එච්චරමයි. ඇබිත්තියට හරි තරහයි මේ වචනේම විතරයි කියන්නේ. කිසි ගානකට ගන්න. මිනිස්සු වට කරලා කෑ ගහලා බැලුවා, ඇති වැඩක් නැහැ. කිසිම කලබලයක් නැහැ. ස්වාමින් වහන්සේ පුදුම දැරීමක්, පුදුම ඉවසීමක්. ඒ ළඟට මිනිස්සු කතා කළා, අපි දන් නොදී ඉඳිමු, අපි දන් දෙන්නේ නැහැ කියලා ප්‍රචාරයක් කැරියා. අර උපස්ථායකයා ගමට ගිහිල්ලා ඒ ආරංචි අරගෙන ස්වාමින් වහන්සේට කිව්වා, ඔන්න නායක හාමුදුරුවෝ ඉඳලා වැඩක් නැහැ, එක්කෙනෙක්ට දන් දෙන්නේ කියලා මිනිස්සු කියනවා. ස්වාමීන් වහන්සේ කිව්වේ එතකොටත් ඒකත් එහෙමද? උපාසකයාට හරීම තරහයි. මොකද කිසි ගානකට ගන්නේ මේ වෙන විපත් එකක්. ඊළඟට කොහොම හරි ඔන්න මිනිස්සු පොළු මුගුරු තබාගෙන ඉන්නවා එළියට වඩිනකන් ඔබ වහන්සේ කියලා. ඒක ආරංචි වෙලා උපස්ථායකයා ඇවිල්ලා කිව්වා. ස්වාමීන් වහන්සේ එතකොටත් කිව්වේ ඒකත් එහෙමද? පුදුම දැරීමක්. ඊළඟට මෙන්න මෙහෙම කාලයක් ගියා. මිනිස්සු එලා දොස් කිව්වා, බැන්න, දානි නතර කළා, පන්සලට එන්නේ නැතුව ගියා. හැබැයි මෙහෙම කාලයක් යනකොට අර පැනලා ගිහිපු තරුණයාට දරු දුක ඇති වෙලා මෙන්න සොයාගෙන එනවා. ඊට කලින් පින්වත්නි හම්බ වෙච්ච දරුවා පන්සලට ගෙනවිල්ලා තැබුවා මිනිස්සු. ඇබිත්තිය දුවගෙන ඇවිල්ලා කිව්වා, අන්න ධර්මශාලාවේ තියලා ගිහිල්ලා අර දරුවා ඒකත් එහෙමද කියලා ඇහුවා. ඇබිත්තිය කොහොම හරි හම්බ වෙන කෑම බීම දීලා දැන් දරුවා හදනවා. පස්සේ හෝම යනකොට අර තරුණිය ඇවිදිලා ගමට
තරුණියයි දෙන්නම දැන් දරුවා සොයාගෙන පන්සලට යනවා. එතකොට ඇබිත්‍ය දුවගෙන ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ නායක හාමුදුරනේ ඔන්න දරුවගේ අයිතිකාර තාත්තයි අම්මයි ඇවිල්ලා දරුවා ගෙනියන්න. ඒකත් එහෙමද? එච්චරමයි කියන්නේ. දරුවා අරගෙන ගියා. මිනිස්සු ඇත්ත දැනගත්තා. ඔක්කොම ඇවිදිලා නායක ස්වාමීන් වහන්සේට සෙන්නාරාමේ වැඳලා සමාව ගත්තා. නොදැන කලබල වෙලා අපි කරපු අපහාස වලට ඔබ වහන්සේ සමාව දෙන්න ඕන. ඔබ වහන්සේ මහා පුදුමයි. කිසි කලබලයක් නැහැ. අපි පවුපුරව ගත්තා. ඔක්කොටම සමාව ලබා දෙන්න අපි සමාව ගන්නයි ආවි. එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා ඒකත් එහෙමද? උන්වහන්සේ සමාව දුන්නා. දැක්ක නේද? විපත්තියක් තියෙනකොට වුණත් අපට පුළුවන් නම් කලබල නොවි ඉන්න ධම්මෝ මේ දැරීම පුරුදු කරන්න. බලන්න ඒක ජීවිතයකට මොනතරම් ආශිර්වාදයක්ද? ඒක ජනප්‍රියත්වයටත් ආශිර්වාදයක්. පුද්ගලයෙකුගේ ශක්තිය මැනගන්නත් ආශිර්වාදයක්. විපත්ති ධූරීභූත කරගන්න ඒක හොඳම ආශිර්වාදයේ බවට පත් වෙනවා. ඒ නිසා මේ ගාථාවේ සඳහන් කරන ගරාවාස ධර්ම සත්‍යං සත්‍යවාදී බව හරීම වටිනවා. ධම්මෝ අර කියපු විදිහට දැරීම හරීම වටිනවා. ජීවිතයකට කරදර බාධක ගල් ප්‍රහාර එන්න පුළුවන්. නිතරම මල් වට්ටි විතරක් එන්නේ. නිතරම පළතුරු වට්ටි විතරක් එන්නේ. ගල් මුල් ප්‍රහාර එන්න පුළුවන්. නත්ති ලෝකේ අනින්දිතෝ. නින්දා නොලබපු කෙනෙක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේට පින්වත්නි මොනතරම් නින්දා ආවාද? කොහේදෝ යන අபிසාරිකාවක් ගෙනල්ලා මල්ලාසනියසි ගෙහුවා. නින්දා කළේ නැද්ද? නින්දා කළා. බනනම් දවාලට කියනවා වැඩ මෙහිමයි කියලා. ගානකටවත් ගත්තේ නැහැ. අග්‍ර උපස්ථායික ඒකශ්‍රුතිධාරී ආනන්ද ස්වාමීන් වහන්සේ ධම්ම භාණ්ඩාගාරි ඇවිදින්න කිව්වා. අනේ බුදුහාන්නේ මේ පලාතින්ට බෑ. අපි මේ පලාත දාලා වෙන පලාතකට යමුද බුදුහාමුදුරුවනි? ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කළේ ආනන්ද යන්න ඕරනම් අපි වෙන පැත්තකට යමු. වෙන විහාරයකට යමු. හැබැයි ගැටලු වලට බය නම් දුහන්න හොඳ නැහැ. ගැටලුවක් ප්‍රශ්නයක් ආවහම ගිහි වුණත් පැවිදි වුණත් කල යුත්තේ ඒ ගැටලුව එතනම විසඳීමයි. ගැටලු වලින් පලා යන එක බෞද්ධකම නෙමෙයි. මිහිඳු මහරහතන් වහන්සේද පෙන්වා දුන්නේ ඒ මාර්ගයමයි. ගැටලුව ඇති වුණහම ඒ මැත්තේ නැහෙන්නේ නැතිව ඒක කාර්නිකව ඉවසීමෙන් සත්‍යවාදීව සංසුන්ව විසඳා ගන්නවා නම් එතනමයි මනුෂ්‍යත්වයේ තියෙන්නේ. අද මිනිස්සු ගැටලු ඇතුණාම මොනතරම් දේවල් කරනවාද? නීතිය අතට ගන්නවා, මිනි මරනවා, පහර දෙනවා, හප්පනවා, පැහැරගෙන යනවා. මොනතරම් දේවල් කරනවාද? මොනතරම් අකුසල් සිද්ධ කරනවාද? එනිසා පින්වත්නි මේ ගරාවාස ධර්ම අපේ සමාජයට හරිම වටිනවා. සත්‍යවාදී බව සත්‍ය කවදා හෝ ජය ගන්නවා. සත්‍යං ජයති නානුතම්. සත්‍යමය ජයගන්නේ කල් ගිහිල්ලා හරි බොරුව පරාජයටපත් වෙනවා. පින්වත්නි මේ කියන කාරණාත් එක්ක ජීවිතේ ගමන් කරනවා නම් මොනතරම් ශක්තියක් අපට උදා වෙනවාද? මේ නිසා ධර්මයෙන් සිත වැඩි යුතුයි. වඩන කියලා කීවේ ඒකයි. ඒ වඩන සිතීමේ අධිගම සමාධිය පහළවන්නේ, ධානීය පහළවන්නේ. ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තතිය ධාන, චතුත්ථ ධාන පමණක් නෙමෙයි. ආකාසානං ඡායතනේ, විඥානං ඡායතනේ, ආකින් චඤ්ඤායතනේ, නේව සංඥා නාසඤ්ඤායතන වගේ අරූපාවචර ධාන තලයට උනත් මේ සිත බලවත් කරගන්න පුළුවන්. වඩන වැඩිම අධිගම එතනමයි අධිගමයන්ට පත්වන්නේ. ඒ තුලින් පරිචය මේ සිත ප්‍රවීණ භාවයට පත් කරගන්න පුළුවන්. හරියට දක්ෂ රියදුරෙක් Tamanට ඕන විදිහට වංගු වලින්, පල්ලම් වලින්,
බැමි අස්සෙන් මුල්ලෙන් එහෙන් මෙහෙන් දාලා ලස්සනට වාහනේ කරදර විරහිතව අරන් යන්නට වගේ මේ ජීවිතයේ අපට මරණය ඇති වෙනකම්ම හොඳට අරන් යන්න පුළුවන් අනාරක්ෂිතව. ඒ කිව්වේ පින්වත්නි රක්ෂිත බව අවශ්‍යයි. අනාරක්ෂිත වන්නේ සිත නරක වූ විටයි. ඒ නිසා ආරක්ෂිතව මේ ජීවිතේ අරන් යන හිත හදන්න ඕන. සිත හදන්නේ නැතිව වෙන මොන දේ හදුවත් කමක් නැහැ. ඒක හැබැයි පින්නතුනි නරකටයි හේතු වන්නේ. සිත හැදීමෙන්මයි ශාන්තිය බවට පත්වන්නේ. හරිගියේ හැම කෙනාටම හරිගියේ සිත හොඳට හදාගත්ත නිසා. වැරදුනේ හැම කෙනෙකුටම වැරදුනේ සිත වරද්දගත්ත නිසා, ධර්මයෙන් පිටපැන්න නිසා. ඒ අසිරිමත් ධර්මයේ අපට කියා දුන්න හිත හදන ක්‍රමය, ඒ බුද්ධ භාෂිතය මේ ලංකා තලයට ගෙනවිල්ලා හෙළ වාසීන්ට දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අනුස්මරණය කරමින් නැවත නැවත අපි උන්වහන්සේ සිහිපත් කළ යුතුයමයි. ඒ නිසා පින්වත්නි මේ මහා ආලෝකයේ අපට උදා කළ දුන්න අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපි උපහාරේ වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. කෙලෙස් වෙනසේවා සත් සිත් නිවීවා රෝග දුරු වේවා හැමට යහපත් උදා වේවා. තුනුරුවන්ගේ අනන්ත සූවිසි මහ ගුණ බලයෙන් ඔබටත් සැනසෙල්ල වේවා.